සරල අනාගත කාලයේ යටතේ එනම් සිම්පල් ෆියුචර් ටෙන්ස් යටතේ වන ප්‍රායෝගික එමෙන්ම දීර්ඝ විග්‍රහයකටයි මේ කැසට් පටය තුළ අප යොමු වන්නට සූදානම් වන්නේ. සරල අනාගත කාලය පිළිබඳව කතා කරන විට පළමුවෙන්ම කිව යුතුයි ඉංග්‍රීසියෙහි තිබෙන සරලම භාවිතයක් එය එමෙන්ම ඉතාමත් බහුල භාවිතයක්. That is a very common usage. සරල අනාගත කාලය යනුවෙන් හඳුන්වන්නේ will භාවිතයෙන් අනාගතය පිළිබඳව ප්‍රකාශ කිරීමයි. මෙහිදී සිංහලයෙහි අනාගත අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව මුලින්ම අපි විමසා බලමු. සිංහලයා හෙට අනිද්දා ලබන සුමානයේ වැනි වචන භාවිතා කරමින් අනාගතය හඟවනවා. එමෙන්ම සිංහලයා යයන්නට ඉස්පිල්ල යෙදෙන ඊ ශබ්දය නැතහොත් ඊ ප්‍රත්‍ය යොදාගෙනත් අනාගතය හඟවනවා. නිමල් එයි, කමල් යයි, වසන්ත කරයි මේක, අම්ම බනී ඔයාට, තාත්තා දකීමේ ලියුම වැනි තැන්වල ක්‍රියාපදය අග ඇසෙන ඉයන්නේ ශබ්දයට මැනවින් අවධානය යොමු කරන්න. සිංහලයා මේ ඉයන්නේ ශබ්දයෙන් හඟවන්නේ අනාගතයක්. එමෙන්ම මම හෙට එනවා, මම ලබන සුමානේ එනවා, මම ලබන මාසේ එනවා යනාදී වශයෙන් අදහස් පළ කරන විට එතුළ හඟවන්නේ අනාගතයක්. මෙහිදී ඉංග්‍රීසිය මෙම අනාගත අදහස් පළ කරනවා will භාවිතා කරමින්. WILL will. මම එනවා හෙට, I will come tomorrow. මම එනවා ලබන සුමානේ, I will come next week. මම එනවා ලබන සඳුදට, I will come next Monday. මෙහිදී next Monday යන ප්‍රකාශයේ යෙදෙන අවස්ථාවේ ඊට මුලින් on යන නිපාතයේ යෙදීමක් සිදුවන්නේ නැහැ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් දිනයක් පිළිබඳව කතා කරන විට, දවසක් පිළිබඳව කතා කරන විට අදාළ දවසේ නමට මුලින් නැතහොත් දිනයට මුලින් නිපාතය on යෙදෙනවා. preposition on යෙදිය යුතු වෙනවා. on Monday, on Wednesday, on Tuesday, on Thursday යනාදී වශයෙන්. එහෙත් මතකේ රඳවා ගන්න next Monday, next Tuesday යනුවෙන් සඳහන් වන විට ඊට මුලින් on යෙදීමක් සිදුවන්නේ නැහැ ඉංග්‍රීසි ව්‍යවහාරයන් තුළ. එමෙන්ම this Monday, this Wednesday යනාදී වශයෙන් යෙදෙන විට එනම් අදාළ දිනයේ හෝ දවසේ නම this යන වචනය සමග යෙදෙන විට එහිදීත් on යෙදීමක් සිදුවන්නේ නැහැ. මම එනවා මේ අඟහරුවාදට, I will come this Tuesday. එන අඟහරුවාදා යනුවෙන් පැවසීමේදී coming Tuesday ලෙසත් ඔබට පවසන්නට පුළුවන්. එන අඟහරුවාදා coming Tuesday, එන බදාදා coming Wednesday, එන බ්‍රහස්පතින්දා coming Thursday. මම එනවා ලබන බ්‍රහස්පතින්දාට, I will come coming Thursday. එහිදී I will come on coming Thursday යනුවෙන් නෙවෙයි අදහස පළවන්නේ. නමුත් මම එනවා සඳුදා යනුවෙන් පමණක් ප්‍රකාශ කරනවා නම් සඳුදා යන දිනයට මුලින් on නිපාතයේ යෙදිය යුතු වෙනවා. I will come on Monday. මම සඳුදාට එනවා. කෙසේ නමුත් මා මුලින්ම ඔබේ අවධානය යොමු කරන්නම් ප්‍රත්‍යක් හැටියට අනාගතය හඟවන ශබ්දයක් හැටියට ඉයන්නේ ශබ්දය ක්‍රියාපදයක් අග ගැලපෙන විට ඒ සමග අනාගතයේ සැසඳෙන ආකාරය ඉංග්‍රීසියෙහි will භාවිතය සැසඳෙන ආකාරය. නිමල් එයි, නිමල් will come. වසන්ත යයි, වසන්ත will go. ප්‍රසන්න කරයි මේක, ප්‍රසන්න will do this. අම්මා බනි ඔයාට, mother will scold you. තාත්තා දකීමේ ලියුම, father will see this letter. නාලිකා අහයි මොනවා හරි, නාලිකා will ask something. චතුරිකා නිදාගනී දැන්, චතුරිකා will sleep now. චතුරිකා will go to bed now. නිදාගන්නවා sleep, නිදාගන්නවා go to bed. go to the bed නොවෙයි, go to bed ලෙසයි නිදාගන්නවාට ක්‍රියාපදයේ භාවිතා වන්නේ. sleep යන ක්‍රියාපදයට සමානව එය භාවිතා වෙනවා. චතුරිකා will go to bed now. චතුරිකා නිදාගනී දැන්. මේ මා ඉදිරිපත් කළ සියලුම නිදසුන් වල අදාළ ක්‍රියාපදයක ඉයන්නේ ශබ්දයක් ඇසෙනවා. මේ ඉයන්නේ ශබ්දය සිංහල භාෂාවේ අනාගතය හඟවන ශබ්දයක්. කුමාරතුංග මුනිදාසයන් හෝ මහගමසේකරයන් හෝ වෙනත් ඕනෑම සිංහල විද්වතෙක් එය පිළිගන්නවා. සිංහල භාෂාවේ ක්‍රියාපදයේ අග යෙදෙන ඉයන්නේ ප්‍රත්‍ය අනාගතය හඟවන බව. මේ නිසා භාෂාව ඉගෙනීමට මූලිකව යොමු වන ඔබ පුහුණු විය යුතුයි හෙට අනිද්දා ලබන සුමානයේ වැනි වචන යෙදෙන්නේ නැති අවස්ථාවක වුණත් ඉයන්නේ ශබ්දයේ යෙදෙනවා නම් එම අදහස අනාගත බව හඳුනා ගැනීමට. එනම් ඔබට හැකිවිය යුතුයි නිමල් එයි යනුවෙන් පවසන විට මේ අනාගත බව හඳුනා ගැනීමට වේගෙන්. නිමල් එයි, නිමල් will come.
එහි හෙට යන වචනයේ යෙදීම අනාගතය හඳුනා ගැනීමට අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. නමුත් නිමල් හෙට එනවා යනුවෙන් පැවසීමේදීත් ඒ අදහසත් අනාගත බව අපි දන්නවා. හෙට යන වචනය අනාගතවාචී පදයක්. නිමල් එනවා හෙට, නිමල් will come tomorrow. මම එනවා හෙට, I will come tomorrow. එනම් යන්නේ ශබ්දයේ යෙදුනේ නැතත් හෙට යන වචනේ යෙදෙනවා නම් ඒත් අනාගතයි. මම එනවා ලබන සවුන්දට I will come in Monday. I will come next Monday. ඔබ දන්නවා I will යන පද දෙක කෙටි වන බව all ලෙස. එනම් අල්ලා යන්නේ ශබ්දයේ පමණක් ඇසෙන ලෙස I will කෙටි කරනවා all. මම එන්නම් හෙට I'll come tomorrow. මම එන්නම් ලබන සඳුදාට I'll come next Monday. මම එන්නම් ලබන සිකුරාදාට I'll come next Friday. මම එන්නම් පෝය දවසට I'll come on පෝය day. I'll come on පෝය day. මම එන්නම් පෝය දවසට. පෝය day යනුවෙන් පමණක් සඳහන් කිරීමේදී දවස හෝ දිනය සඳහන් කරන විට ඊට මුලින් on නිපාතය යෙදිය යුතු වෙනවා. දැන් අප විමසා බලමු සිංහලයා තනි වචනයෙන් කතා කරන අවස්ථාවන් අනාගතය හඟවමින්. එයි මේ අනාගත අදහසක්. යයි මේ අනාගත අදහසක්. කරයි මේ අනාගත අදහසක්. සිංහලයා අනාගතය හැඟවීමේදීත් වෙනත් බොහෝ අවස්ථාවලත් තනි වචනයෙන් කතා කරනවා. නමුත් ඉංග්‍රීසිය සරල අනාගතය නම් වූ මෙම භාවිතය තුළ තනි වචනයෙන් කතා කිරීමේ අවකාශයක් නැහැ. ඒ සඳහා ඉංග්‍රීසියෙහි පැහැදිලිව ව්‍යාකරණය තුළ පියවර 3ක් භාවිතා කළ යුතු වෙනවා. අනාගතය හා සබැඳි එනම් විල් භාවිතය හා සබැඳි මේ ප්‍රධාන පියවර 3 ඔබ ප්‍රබලව මතක තබා ගත යුතුයි. වාක්‍ය නිර්මාණ විදිහ, the way of construction, ගොඩනගන විදිහ. උක්තයෙන් ආරම්භ කළ යුතු වන්නේ ක්‍රියාව කරන කෙනා. මේ අප හඳුන්වනවා සබ්ජෙක්ට් ලෙස. එය බොහෝ විට යම් පුද්ගලයෙක්ගේ නමක් හෝ පුද්ගලයෙක් නියෝජනය කරන පදයක් වෙනවා. බොහෝ විට කමල් නිමල් සීතා ගීතා පත්මාරාණී රංජනී සබීතා චන්ද්‍රිකා සනත් වැනි පද නැතහොත් සර්වනාම පද හෙවත් ප්‍රොනවුන්ස් ලෙස හැඳින්වෙන I, we, he, she, you, it, they වැනි පද. මම, අපි, ඔහු, ඇය යනාදී තේරුම් දෙන. ඒ වාක්‍ය ආරම්භය. වාක්‍ය ආරම්භය උක්තයයි, සබ්ජෙක්ට්. දෙවන පියවර will, will, will. මීට ඒක වචන බහුවචන භේදයක් යෙදෙන්නේ නැහැ. දෙවන පියවර will ලෙසයි යෙදිය යුතු වන්නේ. නමුත් I සහ we භාවිතයේදී shall යෙදීමකුත් සිදු වෙනවා. අපි මේ පිළිබඳව පසුව දීර්ඝව කතා කරමු. වාක්‍ය ආරම්භය උක්තය, දෙවන පියවර will. තුන්වන පියවර යෙදිය යුතු වන්නේ ක්‍රියා මූලය, ක්‍රියා ධාතුව නැතහොත් stem of the verb යනුවෙන් හැඳින්වෙන අවස්ථාව. stem of the verb යනුවෙන් අපි හඳුන්වන්නේ ක්‍රියාපදයේ ධාතුව. stem ලෙස හඳුන්වන්නේ ධාතුවයි. එනම් මූලය. ing නැති ක්‍රියාපදයේ හෙවත් ප්‍රධාන ක්‍රියාරූපය. ක්‍රියාපදයක ප්‍රධාන ක්‍රියාරූපයේ හෙවත් ක්‍රියා මූලයයි මෙහි යෙදිය යුතු වන්නේ තුන්වන පියවරට. සෑම වාක්‍ය රටාවකදීම සෑම ව්‍යාකරණ කරුණකදීම අපට මූලික නිර්මාණය ප්‍රධාන පියවර 3කට ගොනු කළ හැකි වෙනවා. සරල අනාගතයේ නම් වූ මෙම ව්‍යාකරණ සාකච්ඡාව තුලත් ඔබ ප්‍රධාන නිර්මාණ විදිහ පියවර 3කට මතකේ රඳවා ගත යුතුයි. මා නැවත මතක් කරන්නම්. උක්තයෙන් ආරම්භ කරන්න, දෙවනුව will, තුන්වනුව ක්‍රියාමූලය. දැන් අපි බලමු තනි වචනයෙන් සිංහලයා කතා කරන අවස්ථා. එයි අපි ඉංග්‍රීසිය කියනවා he will come. එන්නේ කවුද? ඔහු. he will come. එයි ඒ සිංහලයා. අපි ඉංග්‍රීසියේ කියනවා she will come. එන්නේ කවුද? ඇය. ඇයව වාක්‍ය මුලට යොදලා අදහස පළ කළ යුතු වන්නේ she will come. ඒ කෙටි කරමින් she'll come ලෙසත් ප්‍රකාශ කරන්නට පුළුවන්. he'll come, she'll come, නිමල් will come, your mother will come. ඒ අනුව සිංහලයා ඒ යනුවෙන් තනි වචනයෙන් කතා කළාට ඒ අනාගත බව අපි දන්නවා. යන්නේ ශබ්දයේ අනාගතය හඟවන්නේ. නමුත් ඉංග්‍රීසියේ එම අදහස තනි වචනයෙන් කතා කිරීමට අවකාශ ප්‍රතිපාදන සලසලා නැහැ. Bunny, your husband will scold you. බනිනවා ක්‍රියාපදය scold. බනිනවා ක්‍රියාපදය scold. Bunny, mother will scold you. Mother will scold you. අම්මා බනී ඔයාට. මේ අනුව ඔබට පේනවා සිංහලය තනි වචනයෙන් කතා කළාට ඉංග්‍රීසිය ව්‍යාකරණය තුළ සිඳෙන්නේ නැති, බිඳෙන්නේ නැති යම් නියත පියවර ඔස්සේ ගමන් කරන බව. එනම් උක්තේ හෙවත් ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කළ යුතුයි. උක්තේ බොහෝ විට ක්‍රියාව කරන පුද්ගලයා වෙනවා. දෙවන පියවර will, ඒක වචන බහුවචන භේදයක් මේ රටාවට යෙදෙන්නේ නැහැ. තුන්වන පියවර ක්‍රියාමූලය. සමහර විටක සිංහලයා අදහස් පළ කිරීමේදී සිංහල අදහස් ආරම්භයට අපි යොදන්නේ ක්‍රියාව කරන්නා නොවේ
වෙනත් දෙයක් හෝ පුද්ගලෙක්. අම්මට බනී මේ අදහස ඉංග්‍රීසියේ පළ කරන්නේ mother will scold ලෙස නොවේ. හොඳින් අහන්න අම්මට බනී. සිංහල වාක්‍යයේ කියවුනේ නැහැ කවුද ක්‍රියාව කරන්නේ යන්න. නමුත් අපි දැන් සාකච්ඡා කරන පදනම තුල නම් ක්‍රියාව කරන්නා සිටිය යුතුමයි. එනිසා මේ අදහස ඉංග්‍රීසියෙහි පළ කරන්නේ father will scold you, father will scold mother, father will scold mother. එය මවගේ මුහුණට ප්‍රකාශ කරනවා නම් ඔබට ප්‍රකාශ කරන්නට පුළුවන් father will scold you, තාත්තා බනී ඔයාට, තාත්තා බනී ඔයාට. තමන් ඉදිරියේ අම්මා හෝ ස්වාමින් වහන්සේ නමක් හෝ රජ කෙනෙක් හිටියත් ඔහුට වාක්‍යයක් තුල you යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ඔබට හැකියාව තිබෙනවා. සිංහලයේ මෙන් එහිදී විශේෂ ගෞරවනීය පද යොදා ගැනෙන්නේ නැහැ වාක්‍ය තුල. ඒ අනුව ස්වාමින් වහන්සේ නමකටවත් අපි ප්‍රකාශ කරනවා නම් චන්ද්‍රිකා බනී ඔබ වහන්සේට, චන්ද්‍රිකා will scold you, ඔබ වහන්සේ යන්න වෙනුවට විශේෂ වචනයක් එහි භාවිතා වන්නේ නැහැ. චන්ද්‍රිකා will scold you. මෙතෙක් මා ඉදිරිපත් කළ පුංචි නිදසුන් කිහිපය තුළ මට ඔබට දෙන්නට අවශ්‍ය වුණු ප්‍රධාන පණිවිඩය වන්නේ ඉංග්‍රීසියෙහි සරලානාගත කාලය හා සබැඳි වාක්‍ය රටාව තුළ නිර්මාණ විදිහ යම් නියත පියවර ඔස්සේ ගමන් කරන බවයි. උක්තය වාක්‍ය ආරම්භයටම දෙවන පියවර will, තුන්වන පියවර ක්‍රියාමූලය. සිංහලේ නම් ඔබට ඕනෑ විදිහකට වචන පටලවන්නට, වචන එහා මෙහා කරන්නට පුළුවන්කම තියෙනවා. මම බනිස් කන්නම්, බනිස් මම කන්නම්, කන්නම් බනිස් මම යනාදී වශයෙන් බනිස් වාක්‍ය මුලට මැදට අගට ඕනෑම තැනකට යොදන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඉංග්‍රීසියෙහි එය නියත ක්‍රමවේදයක් තුළ ප්‍රධාන පියවර සිඳින්නේ නැතුව, බිඳින්නේ නැතුව ඔබ ප්‍රකාශ කළ යුතු වෙනවා. තවත් නිදසුන් කිහිපයකට මා යොමු වෙන්නම්. ඔබට කියන්නට අවශ්‍ය නම් සිංහලයෙහි වැටෙයි වැටෙයි. මේ අදහසට සිංහලයා පාවිච්චි කළේ එක වචනයයි. තවම වැටුනේ නැහැ. ඉදිරියට වැටෙයි කියලායි මේ කියන්නේ. ඊයන්නේ ශබ්දයේ දෙනවා අනාගත අදහසක්. වැටෙයි. වැටෙනවාට ඉංග්‍රීසි ක්‍රියාපදයේ fall, FALL. මේ අදහස අපි ඉංග්‍රීසියෙහි පළ කරන්නේ you will fall ලෙසයි. ඔයා වැටෙයි කියලායි අදහස පළ කරන්නේ. වැටෙන්නේ කවුද? Taman ඉදිරියේ ඉන්න කෙනෙක්. Taman ඉදිරියේ ඉන්න කෙනෙකුට මොකද්ද කියන්නේ? you, ඔයා. එවිට වාක්‍ය ආරම්භය ක්‍රියාව කරන පුද්ගලයා you ලෙස යෙදෙනවා. වාක්‍ය මැද්දෑවට will යෙදෙනවා. ඒක වචන බහුවචන ભેදයක් යෙදෙන්නේ නැහැ. තුන්වෙනි පියවර ක්‍රියාමූලය fall යන ක්‍රියාපදයේ යෙදුණා. වැටෙයි, you will fall, you will fall, ඔයා වැටෙයි ලෙසයි අදහස ප්‍රකාශ වුණේ. ඇය වැටෙයි, she will fall, නිමල් වැටෙයි, නිමල් will fall, නාලිකා වැටෙයි, නාලිකා will fall, බබා වැටෙයි, the baby will fall, the baby will fall. ඒ අනුව සිංහලයා වැටෙයි වැටෙයි ලෙස ප්‍රකාශ කරන අදහස ඉංග්‍රීසිය පළ කරන්නේ look out, look out, you will fall. එහි look out, look out ලෙස යෙදුනේ බලාගෙන බලාගෙන යන අදහසයි. look out එය දෙපද ක්‍රියාපදයක්. වචන දෙක වෙන් කරලා තේරුම සලකන්නට එපා. වචන දෙක වෙන්කොට තේරුම සලකන්නට ගියොත් look out කියන්නේ එළිය බලන්න. නමුත් look out යන පදය ඉංග්‍රීසියෙහි භාවිතා වෙන්නේ සිංහලයා බලාගෙන බලාගෙන යන අදහසට සමාන අදහසක් ලෙසයි සිංහලයා යොදා ගන්නා බලාගෙන බලාගෙන යන අදහසට සමාන අදහසක් ලෙසයි look out, look out යන භාවිතය යොදා ගනු ලබන්නේ. look out, look out, you will fall. වැටෙයි, වැටෙයි වැටෙයි. අනාගත අදහස් ප්‍රකාශ කිරීමේදී අනාගතයේ හඟවන අනාගත වාචී පද සමගත් අපි අදහස් පළ කළ යුතු වෙනවා. ඇය හෙට එයි. she will come tomorrow. ඇය කරයි මේක ලබන සුමානේ. she will do this next week. ඇය කෝල් කරයි ඔයාට අද හවසට. she will call you this evening. අද හවස today evening ලෙස නොවේ අපි යොදාගන්නේ this evening ලෙසයි. ඇය කෝල් කරයි ඔයාට this evening. ඇය කෝල් කරයි ඔයාට අද හවස she will call you this evening. අම්මා කතා කරයි ඔයත් එක්ක මේ ප්‍රශ්න ගැන. mother will talk with you about this problem. mother will talk with you. අම්මා කතා කරයි ඔයත් එක්ක මේ ප්‍රශ්න ගැන about this problem. ඇය ඔයාට අවවාද කරයි ඔයා ගණන් ගන්න එපා. she will advise you but you don't care. but you don't mind. ඔයා ගණන් ගන්න එපා, you don't mind. ඇය ඔබට අවවාද කරයි she will advise you. මේ සියල්ලම අනාගත අදහස්. අනාගතයේ හඟවන පද සමගත්
එනම් අනාගත වාචී පද, අනාගතය හඟවන පද, හෙට අනිද්දා ලබන සුමානේ වැනි වචන සමගත් අපි අනාගතය හඟවනවා. එසේ නොමැතිව යන්නේ ශබ්දයේ යෙදීම මගිනුත් සිංහලයේ අනාගතය හඟවනවා. මේ ක්‍රම දෙකටම ඔබ අනාගත අදහස් පරිවර්තනය කරමින් පුහුණු විය යුතුයි. නිමල් කරයි ඔයාගේ වැඩේ බොහොම ඉක්මනට. නිමල් will do your work very soon. ඔයාගේ වැඩේ your work ලෙසත් ප්‍රකාශ කරන්නට පුළුවන්. එලෙසම your job ලෙසත් ප්‍රකාශ කරන්නට පුළුවන්. ඔයාගේ වැඩේ your work, ඔයාගේ වැඩේ your job. නිමල් කරයි ඔයාගේ වැඩේ බොහොම ඉක්මනට. නිමල් will do your job very soon. ශාන්ත දෙයි ඔයාට සල්ලි ටිකක්. ශාන්ත will give you some money. She will give you some money. ඇය දෙයි ඔබට සල්ලි ටිකක්. He will give you some money. ඔහු දෙයි ඔබට සල්ලි ටිකක්. අම්මා සල්ලි ටිකක් දෙයි. Mother will give some money. මේ අදහසට පොඩිත්තක් අවධානය යොමු කරන්න. අම්මා දෙයි සල්ලි ටිකක්. Mother will give some money. අම්මා දෙයි ඔයාට සල්ලි ටිකක්. Mother will give you some money. එහි වඩාත් සුදුසු වන්නේ අදාළ පුද්ගලයා, මුදල් ලබන පුද්ගලයා ක්‍රියාපදයේ ළඟින්ම යෙදීමයි. Mother will give you. සල්ලි ටිකක් යන ප්‍රකාශ කරන්නේ ඉන් පසුව. මේ ඉංග්‍රීසි වාක්‍ය තුල පවතින බහුල සම්ප්‍රදායක් ක්‍රියාපදයේ ළඟින්ම ඉන් පසුව පුද්ගලයෙක් යෙදෙනවා නම් කර්මපදයක් ලෙස ඒ පුද්ගලයා යොදලා ඉන්නවා වෙනත් කර්මපදයක් යොදන්නට කලින්. ඇය ඔබට කියයි මොනවා හරි. She will tell you something. ඇය ඔබට කියයි. She will tell you. ඒ අපි ප්‍රකාශ කරන්නේ නැහැ she will tell to you ලෙස. ඇය කියයි she will tell ඔබට to you නොවේ. She will tell you මොනවා හරි something. මේ ප්‍රකාශ කිරීමේදී she will tell something to you යනුවෙන් ප්‍රකාශ කිරීම නොවේ වඩාත් නිවැරදි හොඳ කටවහර වන්නේ බ්‍රිතාන්‍ය කටවහරට අනුව according to the common British usage අපි ප්‍රකාශ කළ යුතු වන්නේ අදාළ ක්‍රියාපදයේ ළඟින්ම පුද්ගලයා සම්බන්ධ කරමිනුයි ක්‍රියාපදයට පසුව ඒ ළඟින්ම කර්මපදයේ ලෙස යෙදෙන පුද්ගලයා සම්බන්ධ කරලා ඉන්නවා. ඇය කියයි ඔයාට මොනවා හරි she will tell you something. අම්මා ඔයාට බනි mother will scold you. Mother will scold to you නොවේ mother will scold you ලෙසයි අදහස පළවන්නේ. අම්මා ඔයාට බනි mother will scold you. විශේෂයෙන්ම ඔබේ අවධානයට යොමු කළ යුතු තැනකට මම මින් අනතුරුව එන්නම්. සමහර විටක අපට හමු වෙනවා පුද්ගලයෙක් නැති ක්‍රියාවන්. මේවා ඉබේ සිදුවෙන ක්‍රියාවන්. ඉබේ සිදුවෙන ක්‍රියාවකට පුද්ගලයෙක් නැහැ. එවැනි තැනකදී වාක්‍ය ආරම්භය කොහොමද අපි සකස් කරගන්නේ? දැන් අපි කලින් සඳහන් කළා මේ වාක්‍ය රටාව ආරම්භයට උක්තය යෙදිය යුතුයි. සබ්ජෙක්ට්. එය බොහෝ විට 90ක් වාක්‍යවල ක්‍රියාව කරන්නා වෙනවා. නමුත් ඉතුරු 10% ඉබේ සිදුවන ක්‍රියාවලදී වාක්‍ය ආරම්භයට පුද්ගලයෙක් යොදන්නට විදිහක් නැහැ. ඊට හේතුව පුද්ගලයෙක් නොමැතිවීම. ක්‍රියාව ඉබේනේ සිදුවෙන්නේ. එනිසා පුද්ගලයෙක් නැහැ. මෙවැනි තැන්වල ව්‍යාකරණය තුල ඔබට හැකියාව තියෙනවා වාක්‍ය ආරම්භයට ඒ ඉබේ සිදුවෙන ක්‍රියාවට සම්බන්ධ වෙන දෙය හෝ පුද්ගලයා යොදන්නට. සමහර විට දෙයක් වෙන්නට පුළුවන්, පුද්ගලයෙක් වෙන්නට පුළුවන්, භාණ්ඩයක් වෙන්නට පුළුවන්. අපි නිදසුනක් ගමු. ඒක වැටෙයි. ඉබේ වැටෙන්නේ. ඒක වැටෙයි, වට්ටනවා නෙමෙයි. සැබවින්ම වට්ටනවා සහ වැටෙනවා කියන්නේ ක්‍රියාපද දෙකක්. වැටෙනවට fall යන ක්‍රියාපදය අපි භාවිතා කරනවා. වට්ටනවා කියන අදහසින් යොදාගන්නේ drop කියන ක්‍රියාපදය drop drop. දැන් වට්ටන බව නෙවෙයි අපි කතා කරන්නේ. ඒක වැටෙයි, fall. මෙහිදී ව්‍යාකරණය තුල ප්‍රතිපාදන තියෙනවා ඒක යන වචනයෙන් වාක්‍ය ආරම්භ කරන්නට. හේතුව මේ ඉබේ සිදුවන ක්‍රියාවක් වීම. It will fall. ඒක වැටෙයි. It will fall. ඔයාගේ ලේන්සුව වැටෙයි. Your hanky will fall. Your hanky will fall. H-A-N-K-Y. hanky. ඔයාගේ ලේන්සුව වැටෙයි. Your hanky will fall. ගිටාර් එක වැටෙයි. The guitar will fall. ඔයාගේ පොත වැටෙයි. Your book will fall. යනාදී වශයෙන් යම් දෙයක් වැටෙයි යන අදහස අපට පළ කරන්නට පුළුවන් අදාළ දෙය මුල් කරමින්. මෙහිදී වාක්‍ය ආරම්භයට පුද්ගලයෙක් යෙදීම අවශ්‍ය නැහැ. පුද්ගලයෙක් යෙදෙන්නේත් නැහැ ඉබේ සිදුවන ක්‍රියාවක් නිසා. දැන් මෙවැනි අවස්ථා හැරුණාම ව්‍යාකරණ නීතිය බොහොම දැඩි, බොහොම තදයි. ක්‍රියාව කරන පුද්ගලයා වාක්‍ය ආරම්භයේ සිටිය යුතුමයි. හොඳින් අහන්න. Listen to me very well. ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයේ සිටිය යුතුමයි. නමුත් 10% වෙනි තැන්වල මේ අපි කතා කරන අවස්ථාව අපිට හමු වෙනවා ඉබේ සිදුවන ක්‍රියා. පුද්ගලයෙක් නැහැ.
එවැනි තැන්වල ව්‍යාකරණ ප්‍රතිපාදනය තියෙනවා වාක්‍ය ආරම්භයට අදාළ භාණ්ඩය හෝ ඒ ඉබේ සිදුවන ක්‍රියාවට ලක්වෙන පුද්ගලයා යොදන්නට. ඉබේ සිදුවන ක්‍රියාවකට පුද්ගලයෙක් ලක් වෙන්නත් පුළුවන්. ඔයාගේ පර්ස් එක වැටෙයි, your purse will fall. ඔයා වැටෙයි, you will fall. ඒක වැටෙයි, it will fall. මෙලෙසින්ම ඉබේ සිදුවන ක්‍රියාවක් අපි ගනිමු. ඉතාමත් ජනප්‍රිය ක්‍රියාපදයක් ස්පිල් යන ක්‍රියාපදය. SPILL. හැලෙනවා කියන අදහසින් භාවිතා වන ක්‍රියාපදයයි මේ ස්පිල්. SPILL. අපි කියනවා ඒක වැටෙයි. It will spill. වතුර හැලෙයි. Water will spill. ස්පිල් කියන්නේ හැලෙනවා කියන අදහසින් යෙදෙන ක්‍රියාපදය. ඒක හැලෙයි. ඒක වැටෙයි නොවෙයි. ඒක හැලෙයි යන අදහස අපි ලබා ගන්නවා. It will spill. වතුර හැලෙයි. Water will spill. එලෙසින්ම සීනි හැලෙයි. Sugar will spill. අහවල් දේ හැලෙයි කියලායි මේ කතා කරන්නේ. ඉබේ සිදුවන ක්‍රියාවක් සීනි හැලෙයි. Sugar will spill. වතුර හැලෙයි. Water will spill. ඔයාගේ ෆැන්ටා එක හැලෙයි. Your Fanta will spill. යනාදී වශයෙන් අදාළ අදහස් අපි පළ කරනවා. ස්පිල් යන ක්‍රියාපදයක් ඉබේ සිදුවන ක්‍රියාවක් SPILL ස්පිල් හැලෙන බව සඳහන් කරන ක්‍රියාපදය. එලෙසින්ම බ්‍රේක් යන ක්‍රියාපදය අපි සලකා බලමු. කැඩෙනවා කියන අදහසින් භාවිතා කරන ක්‍රියාපදය කැඩෙනවා බ්‍රේක්. ඉබේ කැඩෙන බව හඟවන්නට පුළුවන්. නමුත් බ්‍රේක් යන ක්‍රියාපදේ නම් තේරුම් දෙකක් තිබෙනවා. කැඩෙනවාටත් ඒ දෙනවා, කඩනවාටත් ඒ දෙනවා. දැන් අපි සලකන්නේ කඩනවා කියන තේරුම නෙවෙයි බ්‍රේක් යන ක්‍රියාපදයේ තිබෙන. බ්‍රේක් යන ක්‍රියාපදයේම තිබෙන ඉබේ සිදුවන බව හැඟවෙන අවස්ථාවටයි අපි අවධානය යොමු කරන්නේ. කැඩෙනවා. ඒක කැඩෙයි. It will break. ඔයාගේ ඉරේසර් එක කැඩෙයි. Your eraser will break. ඔයාගේ මකන කෑල්ල කැඩෙයි කියලායි කතා කළේ. ඒක දෙකට කැඩෙයි කියලා අපිට අදහස් කරන්න පුළුවන්. Your eraser will break. ඔයාගේ සෙල්ලම් බඩුව කැඩෙයි. දෙකට හෝ තුනට කෑලිවලට කැඩෙයි යන අදහසයි මෙහිදී අපි පළ කරන්නේ. ඔයාගේ සෙල්ලම් බඩුව your toy. ඔයාගේ සෙල්ලම් බඩුව කැඩෙයි. Your toy will break. ඒ සෙල්ලම් බඩුව කැඩෙයි. මේ සෙල්ලම් බඩුව නම් this toy. ඒ සෙල්ලම් බඩුව නම් that toy. ඒ සෙල්ලම් බඩුව කැඩෙයි. That toy will break. මෙලෙස කැඩෙනවා කියන අදහසත් ඉබේ සිදුවන ක්‍රියාවක් ලෙස අපිට හසුරුවන්නට පුළුවන්කම තිබෙනවා. ඉරපායයි යන අදහස ගන්න. මේ ඉබේ සිදුවන ක්‍රියාවක් ඉංග්‍රීසියේ අපි කතා කරන්නේ the sun will rise ලෙසයි. පායනවාට ක්‍රියාපදයේ rise RISE RICE නොවේ. RICE සහල් හෝ බත්වලට යෙදෙන පදය. RISE rise. පායනවාට ක්‍රියාපදය. අපි කතා කරනවා ඉරපායයි the sun will rise. ඉරපායයි බටහිරින්. The sun will rise from the west. The sun will rise from the west. ඒ කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක්. නමුත් සමහර විට අපි කතා කරනවා ඉරපායයි බටහිරින් ලෙස. දැන් බලන්න ගෑස් මිල ඉහළ යයි. මෙයත් ඉබේ සිදුවෙන බව හඟවමින් කතා කරන අවස්ථාවක්. ඇත්තටම ඉබේ නෙවෙයි වෙන්නේ. නමුත් අපි කතා කරනවා ඒ ලෙස. ගෑස් මිල ඉහළ යයි. අපි කතා කරන්නේ නැහැ ගෑස් මිල ඉහළ යවනවා කියලා. ඉහළ යයි. ඉහළ යන්නේ ඉබේ. මේවා භාෂාවේ තියෙන ප්‍රයෝග. ඉහළ යන බවයි කතා කරන්නේ. මේ අදහසත් අප ඉංග්‍රීසියේ කතා කරන්නේ the gas price will go up ලෙසයි. ඉහළ යනවා හෙවත් වැඩි වෙනවාට go up යන ක්‍රියාපදය අපි භාවිතා කරනවා. go up. ඉහළ යනවා. The gas price will go up. ගෑස් මිල ඉහළ යයි. එමෙන්ම ඔයාගේ හිත වෙනස් වෙයි. change යන ක්‍රියාපදයයි මෙහිදී අපි භාවිතා කරන්නේ. change යන ක්‍රියාපදයේ තේරුම් දෙකක් තිබෙනවා. වෙනස් කරනවාටත් change යන ක්‍රියාපදය අපි භාවිතා කරනවා. වෙනස් වෙනවා යන අදහසිනුත් එම ක්‍රියාපදයේම යොදා ගන්නවා. ඔයාගේ හිත වෙනස් වෙයි. Your mind will change. දැන් අපි කතා කළේ වෙනස් කරන බව නෙවෙයි. වෙනස් වෙන බව. වෙනස් වෙනවා කියන්නේ ඉබේ. ඉබේ සිදුවන ක්‍රියාවකදී නම් මේ අප යොදා ගන්නා භාවිතය එනම් will භාවිතය හසුරුවන්නට අපිට පුළුවනි ක්‍රියාව කරන පුද්ගලයෙක් යොදන්නේ නැතුව වාක්‍ය ආරම්භයට. ඔයාගේ හිත වෙනස් වෙයි. Your mind will change. මෙහිදී පැහැදිලිවම මෙම අවකාශයේ තිබෙන්නේ ඉබේ සිදුවෙන ක්‍රියා සඳහා පමණයි යන්න අවධාරණය කළ යුතු වෙනවා. අපි කතා කරනවා නම් හැම දෙයක්ම වෙනස් වෙයි කියලා. හැම දෙයක්ම වෙනස් වෙයි. Everything will change. Everything will change. That is natural. ඒක ස්වභාවිකයි. හැම දෙයක්ම වෙනස් වෙයි. Everything will change. නමුත් සැබවින්ම
ඉංග්‍රීසියෙහි බොහෝ වාක්‍ය රටාවල පවතින ප්‍රබල සම්ප්‍රදායක් වෙනවා වාක්‍ය ආරම්භයට ක්‍රියාව කරන්නා සඳහන් කළ යුතු වීම. කරන ක්‍රියාවක් නම් කරන්නා වාක්‍ය ආරම්භයට සඳහන් කළ යුතුමයි. එය අනිවාර්යයි. That is essential. අපි කලින් ඔබට ඉදිරිපත් කළ නිදසුන් සියල්ලකම ක්‍රියාව කරන්නා වාක්‍ය ආරම්භයට අපි සඳහන් කළා. හිතන්න ඔබට අවශ්‍ය නම් ප්‍රකාශ කරන්නට ගෙදර යයි කියලා. ඔබට කිසිවිටකත් ප්‍රකාශ කරන්නට බැහැ home will go කියලා. ගෙදර යයි යන අදහස අපි පළ කරන්නේ he will go home. ඔහු ගෙදර යයි. she will go home. ඇය ගෙදර යයි. නාලිකා will go home. නාලිකා ගෙදර යයි. පුෂ්ප කුමාර will go home. පුෂ්ප කුමාර ගෙදර යයි. home යන පදයට මුලින් to යෙදීමක් සිදුවන්නේ නැහැ. home යන පදය තනිව යෙදෙන අවස්ථාවක නීතියක් ලෙසම to යෙදීම තහනම්. home යන වචනය තනිව යොදනවා නම් ඒ අනුව පුෂ්ප කුමාර ගෙදර යයි යන අදහස පුෂ්ප කුමාර will go home ලෙසයි යෙදිය යුතු වන්නේ. එමෙන්ම වාක්‍ය නිර්මාණයට සම්බන්ධ පියවර කිසිම විටක සිඳින්නට බැහැ බිඳින්නට බැහැ. ආධුනික ශිෂ්‍යයන් ඊටම දැඩිව මතකයට ගත යුතුයි මේ. වාක්‍ය නිර්මාණයේදී වාක්‍ය ආරම්භය ක්‍රියාව කරන පුද්ගලයා. දෙවන පියවර will. තුන්වන පියවර ක්‍රියාමූලය, ක්‍රියාධාතුව, stem of the verb නැත්නම් මේ ව්‍යාකරණයේදී අපි හඳුන්වනවා ක්‍රියාමූලය යන අදහසින් bare infinitive ලෙස. එනම් ing වැනි කිසිදු කොටසක් එකතු නොවුණු ක්‍රියාපදයේ මුල් අවස්ථාව. ඔයා කාට හරි කියයි. You will tell someone. ඔයා කියයි කාට හරි. ඔයා බනී මට. You will scold me. ඔයා දොස් කියයි මට. You will blame me. ඔයා අහයි මොනවා හරි. You will ask something. එම ask යන ක්‍රියාපදයේ කේ අකුර උච්චාරණය වන්නේ නැහැ. සාමාන්‍ය වේගයකින් අපි කතා කරන විට ඔයා අහයි මොනවා හරි. You will ask something. ඔයා දෙයි සල්ලි. You will give money. ඔයා සල්ලි ටිකක් දෙයි. You will give some money. ඔයා මොනවා හරි කරයි. You will do something. මං හිතන්නේ ඔයා නවත්තයි මේ සම්බන්ධය බොහොම ඉක්මනට. I think you will stop this affair very soon. I think you will stop this affair very soon. මං හිතන්නේ ඔයා නවත්තයි මේ සම්බන්ධය බොහොම ඉක්මනට. ඔයා තේරුම් ගැනීමාව කවදා හරි. You will understand me one day. You will understand me someday. ඔයා තේරුම් ගැනීමාව කවදා හරි. එහිදී වාක්‍ය අගට කවදා හරි යන අදහස ලබා ගැනීමට someday නැතහොත් one day යන භාවිතයන් අපි යොදා ගන්නවා. කවදා හරි, one day, කවදා හරි, someday. ඔයා මරයි මාව, මට බෑ ඔයත් එක්ක එන්න. You will kill me. I can't come with you. මේ අදහස් වල බලන්න අනාගත කාලයේ බව හඟවන ප්‍රධාන සාධකයේ සිංහල වාක්‍ය තුල යන්නේ ශබ්දය. ඔයා මරයි, ඔයා කරයි, ඔයා දෙයි. මේ හඳුනා ගැනීමේ සාධක ඔබ හොඳින් දකින්නට ඕනේ. එවිට හොඳ පරිවර්තන වේගයක් ඔබට පළමුවෙන්ම ගොඩනගා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාව තුළ ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්නට තිබෙන ප්‍රධානම ක්‍රමය පරිවර්තන ක්‍රමය. එහිදී සාර්ථක පරිවර්තකයෙක් වන්නට ඔබට මුලින් පුළුවන් නම් පටලැවීම් අඩු, ඊටාම වේගයෙන් ඔබට කතනයටත් යොමු වෙන්න පුළුවන්. එනිසා සැබවින්ම සාර්ථක පරිවර්තකයෙක් වීම කතා කිරීමට යොමු වීමේ හොඳ මඟක්. නමුත් එය පැහැදිලිව සහ නිරවුල්ව ඔබ දැන සිටිය යුතුයි. ශ්‍රී ලංකාව තුළ අපි දකින බහුල තත්ත්වයක් සරල අනාගතය දන්නවායි කියලා කියන බොහෝ දෙනෙක් ඇත්තටම දන්නේ භාගයයි. ඔවුන් සමහර විට පරිවර්තන ක්‍රමයට පවා නිරවුල්ව සහ පරිපූර්ණව කරුණු දන්නේ නැහැ. දැන් මට බොහෝ සිසුන් මුණ ගැසී තිබෙනවා නිමල් එයි යන අදහස පවසන විට එය කවර කාලයකට අයිති වාක්‍යයක්ද යන්න වේගයෙන් හඳුනා ගන්නට අසමත්. හේතුව යන්නේ ශබ්දය අනාගතය හඟවන බව ඔවුන්ට කවදාවත් කිසිදු ගුරුවරයෙක් ප්‍රකාශ කොට නැහැ. ඔවුන් හැමදාමත් හිතාගෙන ඉන්නේ හෙට කියන වචන යෙදෙනවා නම්, ලබන සුමානේ වැනි ප්‍රකාශයක් යෙදෙනවා නම් එබඳු ප්‍රකාශ පමණයි විල් ඇසුරේ ප්‍රකාශ කරන්නේ ලෙස. මේ අදහස් සපුරා වැරදි. පරිවර්තන ක්‍රමයට පවා නිරවුල් අදහස් ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍යෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන් අතරට ගිහිල්ලා නැහැ කියන එකයි මේකෙදි මගේ අත්දැකීම.
මම නිරීක්ෂණය කළ කාරණය. ඒ විශාල අඩුපාඩුවක්. අපි ඔබට මතක් කළා, පැහැදිලි කළා, තනි වචනයෙන් සිංහලය කතා කරන අවස්ථා තියෙනවා අනාගත කාලේ. එයි දැන් එයි. ඔබ වේගයෙන් හඳුන ගන්න ඕනේ මේ අදහස විල් මගින් ප්‍රකාශ කළ හැකි බව. එයි දැන් එයි. he will come now. he will come now. ඔබට අවශ්‍ය නම් එක වාක්‍ය දෙවතාවක් කතා කරන්නට පුළුවන්. සිංහලයා නම් එකම ක්‍රියාපදය දෙවතාව තුන්වතාව කතා කරන අවස්ථා තියෙනවා. නමුත් ඒ හා සර්ව සමවම ඉංග්‍රීසිය හැසිරෙන්නේ නැහැ. එයි මෙය එයි යන අදහස අවධාරණාත්මකව සිංහලයා ප්‍රකාශ කරන එක ක්‍රමයක්. එහිදී ඔබ ඉංග්‍රීසියෙන් පළ කළ යුතු නැහැ he will come යන ප්‍රකාශය තුන්වතාවක්. නමුත් ඔබ දැකිය යුතුයි එයි යනුවෙන් ප්‍රකාශ කරන මේ අදහස අනාගත කාල බව. he will come now. එයා දැන් එයි. එහිදී now යන වචනයෙන් සිංහලයේ අදහස් කරන්නේ තව ටිකකින් යන්නයි. ඇය දැන් එයි. she will come now. ඔහු දැන් එයි. he will come now. ඔයාගේ අම්මා එයි දැන්. ඔයා ගෙදර යන්න ඉක්මනට. your mother will come now. you go home very soon. ඔයාගේ තාත්තා එයි. your father will come. your father will come. ඔයාගේ තාත්තා එයි. මීළඟට ඔබේ අවධානය මා යොමු කරන්නට සූදානම් මෙම වාක්‍ය රටාවේම නැත යන අර්ථය වෙත. the negative form. නැත යන අර්ථය නිර්මාණය කිරීමේදී will සමග not එකතු කළ යුතු වෙනවා. will not. මෙම will not යන පද දෙක කෙටිවන ජනප්‍රිය විලාසයක් තිබෙනවා. want ලෙස එය කෙටි වෙනවා. WONT. එහිදී WON apostrophe කමා T ලෙසයි යෙදෙන්නේ. එනම් N අකුර සහ T අකුර අතර මැද උඩින් පුංචි කමා එකක්. apostrophe කමා ලෙස අප හඳුන්වන වම් අත පැත්තට හැරුණු උඩින් යොදන කමා එක යෙදිය යුතුයි. apostrophe කමා. want WONT. එය will not යන්නේ කෙටි කිරීමක්. මෙහිදී සිංහලයා අනාගතය නැත යන අර්ථය හඟවන ආකාරයක් වෙනවා එකක් නැහැ යන ශබ්දය. සිංහල ක්‍රියාපදයක් අග එකක් නැහැ යන ශබ්දය ඇසෙනවා නම් මෙය අනාගතය හඟවන ශබ්දයක්. මේවා ඊටාම හොඳ නිරීක්ෂණ පරිවර්තන ක්‍රමයට ඉගෙන ගන්නා විට ඊටාම හොඳ අනාගතයක් ඔබට තිබෙනවා මෙම නිරීක්ෂණ සමග ඔබ ඉදිරියට යනවා නම්. ඇත්තටම ඉංග්‍රීසිය උගෙන කතා කරන්නට බැහැ යනුවෙන් ප්‍රකාශ කරන බොහෝ දෙනෙක් කිසිම ක්‍රමයකට පරිපූර්ණව ඉගෙනගෙන නැහැ. අප ඔබට පවසන්නේ පරිවර්තන ක්‍රමයට මේ අප ඉදිරිපත් කරන ක්‍රමයට පරිපූර්ණව ඉගෙන ගන්න ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඊටාම වේගයෙන් ඉංග්‍රීසි කතා කරන මාවත ඔබට පාදා ගත හැකි. ඊටාම වේගයෙන් ඊටාම කෙටි කාලයක් තුල මේවා පරිවර්තන ක්‍රමය තුල ඊටාම පරිපූර්ණ අදහස් comprehensive ideas. දැන් මම ඔබට මතක් කළේ සිංහල භාෂාවේ එකක් නෑ යන ශබ්දය අනාගතය හඟවන බවයි. එය ඉංග්‍රීසියෙහි want යන ශබ්දයට සමානයි. එසේ නැත්නම් will not යන භාවිතයට සමානයි. will not සමානයි want. will not වල කෙටි කිරීමයි want වන්නේ. වාක්‍ය නිර්මාණ විදිහ පිළිබඳව ඔබේ අවධානය මා යොමු කරන්නම්. උක්තයෙන් ආරම්භ කළ යුතු වෙනවා. දෙවනුව යෙදෙනවා want යන කොටස. WONT. WANT නොවේ. WONT. තුන්වනුව ක්‍රියාපදය ක්‍රියාමූලය. පටලවා ගන්නට එපා. don't confuse. WANT want යනුවෙන් හඳුන්වන්නේ වෙනත් වචනයක්. ඕනේ යන අදහස ලබා දෙන WANT want යන වචනය මෙහිදී පටලවා ගන්නට එපා. මෙය WANT නොවේ. WON apostrophe T. apostrophe කමා T. අදහස් කීපයකට අපි එමු. නිමල් එන එකක් නැහැ. නිමල් want come. ශාන්ත යන එකක් නෑ දැන්. ශාන්ත want go now. පියල් බනින එකක් නැහැ ඔයාට. පියල් want scold you. තාත්තා දකින්න එකක් නැහැ මේ ලියුම. father want see this letter. නාලිකා අහන එකක් නැහැ ඔයාගෙන්. නාලිකා want ask you. ශාන්ත කල්පනා කරන එකක් නැහැ මේ ගැන. ශාන්ත want think about this. ශාන්ත want think of this. ශාන්ත හිතන එකක් නැහැ මේ ගැන. ගැන යන අදහස සාමාන්‍යයෙන් ලබා ගන්නේ පිළිබඳව යන අදහස about යන වචනයෙන්. ඒ think යන ක්‍රියාපදයේදීමේදී think වලට පසුව ඒ ළඟින්ම of යන නිපාතයේදීමෙනුත් ගැන කියන අදහස ඉංග්‍රීසියෙන් අපි ලබා ගන්නවා. ශාන්ත හිතන එකක් නැහැ මේ ගැන. ශාන්ත want think of this. නාලිකා නිදාගන්න එකක් නැහැ දැම්මම. නාලිකා want sleep
now itself. නාලිකා නිදාගන්න එකක් නැහැ. නාලිකා want sleep. then මම now itself. එහිදී then මම යන අදහස පැවසීමේදී මයන්නෙන් සිදුවන අවධාරණය සිදුවන්නේ itself යන කොටසින්. then මම now itself. හෙටම tomorrow itself. ඊයේම yesterday itself. ගිය සුමානෙම last week itself. ලබන සුමානෙම next week itself. මෙලෙස මයන්නෙන් සිදුවන අවධාරණය itself යන කොටසින් සිදුවෙනවා. කාංචනා එන එකක් නැහැ හෙටම. කාංචනා won't come tomorrow itself. අනාගතයේ හඟවන ප්‍රධාන ශබ්දයක් ලෙස නැත යන අර්ථයේදී සිංහලයේ එකක් නැහැ යන ශබ්දය හඳුනා ගන්නට පුළුවන්. නමුත් එය එලෙසම විය යුතු නැහැ. එකක් නැහැ යන ශබ්දය යෙදෙන්නේ නැතුව හෙට අනිද්දා වැනි වචන සමග අනාගතයේ දෙන අවස්ථා එමටවත් තිබෙනවා. මම එන්නේ නැහැ හෙට. I won't come tomorrow. මම එන්නේ නැහැ ලබන සුමානේ. I won't come next week. මම එන්නේ නැහැ ලබන සවුන්දට. I won't come next Monday. මම හෙට එන්නේ නැහැ. I won't come tomorrow. මම අද හවස එන්නේ නැහැ. I won't come this evening. නිමාලි එන්නේ නැහැ අද හවසට. නිමාලි won't come this evening. ශාන්ත එන්නේ නැහැ හෙට උදේට. ශාන්ත won't come tomorrow morning. ඔයා එන්නේ නැහැ හෙට. මම දන්නවා. You won't come tomorrow. I know that. I know it. මම දන්නවා ඔයා හෙට එන්නේ නැහැ. I know that you won't come tomorrow. මම දන්නවා ඔයා හෙට එන්නේ නැහැ කියලා. මේදී කියලා යන අදහස ලබා ගැනීමට එම ප්‍රකාශ දෙක සම්බන්ධ කිරීමේදී වාක්‍ය මැදට that යන වචනය අපි සම්බන්ධ කළා. මම දන්නවා ඔයා හෙට එන්නේ නැහැ කියලා. I know that you won't come tomorrow. ඔයා තේරුම් ගන්න එකක් නැහැ මාව. You won't understand me. normally කරදර වෙන එකක් නැහැ මේ ගැන. normally won't worry about this. normally won't worry. normally කරදර වෙන එකක් නැහැ. කරදර වෙනවා ක්‍රියාපදයේ worry WORRY. ජානකී කෝල් කරන එකක් නැහැ දැන්. ජානකී won't call now. සේනක නවතින එකක් නැහැ මෙහි. සේනක won't stay here. නවතිනවා ක්‍රියාපදයේ stay. සේනක won't stay here. සේනක මෙහි නවතින එකක් නැහැ. sir එන එකක් නැහැ දැන්. sir won't come now. අම්මා අහන එකක් නැහැ මගෙන් මේ ගැන. mother won't ask me about this. boss බනින එකක් නැහැ. boss won't scold you. boss බනින එකක් නැහැ ඔයාට. එකක් නැහැ යන ශබ්දයේ සමගත් අනාගතය නැත යන අර්ථය හැඟවෙනවා. එසේ නොමැතිව හෙට එන්නේ නැහැ, ලබන සුමානේ එන්නේ නැහැ යනාදී වශයෙන් අදහස් පළවන විටත් අනාගතයේ නැත යන අර්ථය හැඟවෙනවා. මෙතෙක් අප නිර්මාණය කළ බොහෝ වාක්‍යවල අප යොදාගත්තේ want පමණයි. අවශ්‍ය නම් will not යන පද දෙක වෙන වෙනම හසුරුවන ආකාරයටත් වාක්‍ය උච්චාරණය කරන්නට පුළුවන්. මම හෙට එන්නේ නැහැ. I will not come tomorrow. ඇය එන්නේ නැහැ හෙට. She will not come tomorrow. ප්‍රසන්න දෙන්නේ නැහැ ඔයාගේ සල්ලි. එනම් ඉදිරියට දෙන එකක් නැහැ යන අදහසයි මෙහි පැවසෙන්නේ. ප්‍රසන්න will not give your money. ප්‍රසන්න won't give your money. තාරකා අහන එකක් නෑ ඔයාගෙන්. තාරකා will not ask you. තාරකා won't ask you. මේ ask යන ක්‍රියාපදයේ විශේෂත්වයක් තිබෙනවා. ඔයාගෙන් අහනවා, මගෙන් අහනවා, ප්‍රසන්නගෙන් අහනවා වැනි අදහස් පළ කරන විට ඒ යෙදෙන ආකාරය බලන්න. මගෙන් අහනවා ask me. ඔයාගෙන් අහනවා ask you. සේනකගෙන් අහනවා ask සේනක. මේ තැන්වල from යන නිපාතය දෙන්නේ නැහැ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගෙන් යන අදහස ලබා ගැනීමට, එසේත් නැත්නම් එන් යන ප්‍රත්‍ය ලබා ගැනීමට from යන නිපාතය භාවිතා කරනවා. වෙනත් තැන්වල සාමාන්‍ය භාවිතයන් තුළ කමල් ගෙන් යනුවෙන් ප්‍රකාශ කිරීමේදී from කමල් ලෙසයි යෙදෙන්නේ. නිමල් ගෙන් from නිමල්. මගෙන් from me. ඔයාගෙන් from you. මට බැහැ සල්ලි ගන්න ඔයාගෙන්. I can't get money from you. I can't get money from you. ඔයාගෙන් from you. නමුත් ආස් යන ක්‍රියාපදයේ විශේෂත්වයක් ලෙස හොඳින් මතක තබා ගන්න. ආස් යන ක්‍රියාපදයේ ළඟින්ම ඉන්පසුව පුද්ගලයෙක් යොදනවා නම් from යෙදීමක් සිදුවන්නේ නැහැ. එය නීතියක්. That is a certain rule in English.
එය ඉංග්‍රීසි එක්තරා නීතියක්. That is a certain rule in English. මට බෑ අහන්න ඔයාගෙන්. I can't ask from you නොවෙයි. I can't ask you. තාත්තා අහන එකක් නැහැ ඔයාගෙන්. Father won't ask you. චේතනා අහන එකක් නැහැ එයාගේ හස්බන්ඩ්ගෙන්. චේතනා won't ask her husband. will not කෙටිකොට want ලෙසත් ප්‍රකාශ කරන්නට පුළුවන්. එසේත් නැත්නම් will not යන පද දෙක වෙන වෙනමත් හසුරුවන්නට පුළුවන්කම තිබෙනවා. well හොඳයි. මෙම භාවිතයේම ප්‍රශ්නාර්ථය වෙත අපි අවධානය යොමු කරමු. Now I am going to draw your attention to the interrogative form of the same sentence pattern. එම භාවිතයේම interrogative form නැත්නම් ප්‍රශ්නාර්ථයටයි අපි අවධානය යොමු කරන්නේ. ප්‍රශ්න විමසීමේදී will යන වචනය වාක්‍ය පෙරටම ගත යුතු වෙනවා. එසේ නැත්නම් නැත යන අර්ථයේ වාක්‍යක නම් want යන කොටස වාක්‍ය පෙරටම ගත යුතු වෙනවා. දෙවන පියවර ලෙස පුද්ගලයා යෙදිය යුතුයි. උක්ත පදය subject දෙවෙනි පියවර වෙනවා. තුන්වෙනුව ක්‍රියාමූලය ක්‍රියාධාතුව. එනම් සාමාන්‍ය ඇත යන අර්ථයේ වාක්‍යක will යන පදය වාක්‍ය මුලටම ගැනීමයි සිදුවන්නේ. will සැලකෙන්නේ උපක්‍රියා පදයක් ලෙසයි. It is an auxiliary verb. මෙම auxiliary නම් වූ පද වර්ගයේ දෙන වාක්‍යවලදී ප්‍රශ්න නිර්මාණය වන්නේ අදාළ auxiliary පදය නැතහොත් උපක්‍රියා පදය වාක්‍ය පෙරට ගැනීමෙන්. ඔයා එනවද හෙට? Will you come tomorrow? ඔයා එනවද ලබන සුමානේ? Will you come next week? ඔයා එනවද හෙට උදේට? Will you come tomorrow morning? ඔයා එනවද ලබන සඳුදා? Will you come in Monday? Will you come next Monday? ඔයා එනවද පොහොය දවසට? Will you come on පොහොය day? Will you come on පොහොය day? normally එයිද හෙට? Will normally come tomorrow? ශාන්ත එයිද දැන්? Will ශාන්ත come now? ඇය පිටත් වෙයිද දැම්මම? Will she leave right now? දැන් මම යන අදහස right now යන ප්‍රකාශයෙන්ුත් අපි ගන්නවා. now itself යන ප්‍රකාශයෙන්ුත් එම අදහසමයි පළවෙන්නේ. right now දැන්මම. ඇය පිටත් වේද දැන්මම? will she leave right now? කෝච්චිය පිටත් වේද දැන්? will the train leave now? කෝච්චිය හෝ බස් එක යනුවෙන් වාක්‍ය මැදට යොදන විට ඉතා බහුලව ඒ යෙදෙන්නේ the train, the bus, the car යන ආදී වශයෙන්ුයි. එසේ නැත්නම් your vehicle, your car, your van යන ආදී වශයෙන්ුත් යොදන්නට පුළුවන්. train එක පිටත් වේද දැන්? will the train leave now? අපේ train එක පිටත් වේද දැම්මම? will our train leave right now? will our train leave right now? බලන්න මේ වාක්‍ය නිර්මාණය වුණු විලාසය වාක්‍ය මුලටම will, දෙවන පියවර our train, තුන්වන පියවර පිටත් වෙනවාට ක්‍රියාපදයේ leave යන ක්‍රියාපදයයි භාවිතා කළේ. will our train leave right now? වාක්‍ය නිර්මාණයේ අදාළ පියවර නිර්මාණ විදිහට සම්බන්ධ පියවර ඔබ ප්‍රබලව මතකයට ගත යුතුමයි. You should have a powerful memory about the way of construction. නිර්මාණ විදිහ පිළිබඳව ඉතා හොඳ මතකයක්, ප්‍රබල මතකයක් ඔබ තුළ තිබිය යුතුමයි. බොහෝ විට ආධුනික ශිෂ්‍යයා පටලවා ගන්නේ වාක්‍යයේ නිර්මාණ විදිහ පිළිබඳව ඊතරම් හොඳ මතකයක් නොමැති නිසා. මේ අප හඳුන්වන්නේ සරල මතකයේ ලෙස. simple memory. සරල මතකයක් වාක්‍ය නිර්මාණ විදිහ පිළිබඳව ඔබ තුළ තිබිය යුතුයි. චමරි බනීද ඔයාට? will චමරි scold you? චමරි දොස් කියයිද ඔයාට? will චමරි blame you? අම්මා දැනගනීද මේ ගැන? will mother get to know about this? දැනගන්නවා යනුවෙන් පැවසීමේදී අප විශේෂ ක්‍රියාපදයක් යොදා ගන්නවා get to know යන ක්‍රියාපදය. අම්මා දැනගනීද මේ ගැන? will mother get to know about this? තාත්තා වෙනස් කරයිද එයාගේ අදහස? will father change his idea? අම්මා වෙනස් කරයිද ඇගේ අදහස? will mother change her idea? ඇය වෙනස් කරයිද ඇගේ අදහස? will she change her idea? ඔහු වෙනස් කරයිද ඔහුගේ අදහස? will he change his idea? ඔබට මේ මා ඉදිරිපත් කරන නිදසුන් නැවත නැවත සවන් දීමෙන් ඊටාම හොඳ මතකයක් ඒ පිළිබඳව ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. සැබවින්ම අදාළ භාවිතය පිළිබඳව පරිපූර්ණම විග්‍රහයකුයි
මේ කැසට් පටය තුළ අප අන්තර්ගත කරන්නේ. සරල අනාගත කාලයේ පිළිබඳව ඔබ දත යුතු සියලු කරුණු මේ තුළ අප අන්තර්ගත කොට තිබෙනවා. ඉතාම හොඳින් සවන් දෙන්න, නැවත නැවත සවන් දෙන්න. ඉතා හොඳ මතකයක් භාවිත හැකියාවක් ඒ තුළ ඔබට ගොඩනගා ගැනීමට හැකි වෙනවා. ස්ථිරයි. ජය සිකුරුයි යන්න මා මතක් කරනවා. මා ඔබට සුබ පතනවා. I wish you all the success. මා ඔබට ප්‍රාර්ථනා කරනවා උපරිම සාර්ථකත්වය. සැබවින්ම ඔබට ඉලක්කයට ළඟා වෙන්න පුළුවන්. You can reach your goal because you need the spoken ability, not the knowledge. ඔබට අවශ්‍ය කතා කිරීමේ හැකියාවයි, දැනුම නොවේ. මගේ ඉලක්කයත් එයමයි. ශිෂ්‍යයා බලාපොරොත්තු වන්නේ ගුරුවරයෙක්ගෙන් දැනුම නොවේයි, භාෂාවකදී අදාළ බස කතා කිරීමේ හැකියාවයි ඔහුගේ ඉලක්කය. ඔයා ආපහු එනවද? ඔබට හඳුනාගත හැකි විය යුතු වෙනවා මේ අනාගත කාල ප්‍රකාශයක් බව. පිටත් වන පුද්ගලයෙක්ගෙන් නිවසෙන් හෝ ආයතනයකින් ඔබ අසනවා ඔයා ආපහු එනවද? මේ ඉදිරියට සිද්ධ වෙන දෙයක් ගැන යහන්නේ. ටිකක් කල්පනාවෙන් හැඟුම්බරව මේ ප්‍රකාශය සිංහලෙන් තේරුම් ගන්නට ඔබට මුලින් පුළුවන්කම තියෙන්නට ඕනේ. සමහරුන්ට මේක සිංහලෙන් පේන්නෙත් නෑ. මේ ප්‍රකාශය අනාගත කාල බව. ඔයා ආපහු එනවද? Will you come back? ඉංග්‍රීසිය ඉගෙනීමේදී මන්දබුද්ධික වෙලා බෑ. ඔබට පෙනෙන්නට ඕනේ මේ ප්‍රකාශයේ කාලභේදය කවර කාලයකටද මේ අයිති. හෙට කියන වචනේ යෙදුනොත් විතරක් අනාගතයි කියලා හඳුනගන්න සරලම පදනම තුල විතරක් ඔබ රැඳිය යුතු නැහැ. ඔයා ආපහු එනවද? Will you come back? ඔයා හෙට එනවද? Will you come tomorrow? ඔයා දැන් යනවද? Will you go now? ඔයා පිටත් වෙනවද දැන්? Will you leave now? එහි දැන් යනුවෙන් අදහස් වන්නේ තව ටිකකින් යන්නයි, එනම් අනාගතය. ඉංග්‍රීසියෙහි will මගින් පවසන අනාගතය තව තප්පරයකින් අනාගතය ගැන පවා කතා කරන්නට යොදා ගන්නට පුළුවන්. දවසකින්, දෙකකින්, දවස් 10කින් ඉදිරියට පමණක් නොවේ. තව සුළු මොහොතකින්, තව තප්පරයකින් ඉදිරියට සිදුවෙන දේ ගැන වුණත්, කරන දේ ගැන වුණත් ඔබට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා will භාවිතා කරමින්. යම් දෙයක් වැටෙයි කියලා ඔබට හිතෙනවා නම් තව තප්පරයකින් ඔබට කතා කරන්නට පුළුවන්. ඒක වැටෙයි. It will fall. තාම වැටුනේ නැහැ. නමුත් තව නිමේෂයකින් වැටෙයි. කෙසේ නමුත් will භාවිතයට දවසක් ඉදිරියට අනාගතයට යා යුතු නැහැ. තප්පරයක් ඉදිරියට අනාගතය වුවත්, කල්ප ගණනක් ඉදිරියට අනාගතය වුවත් will මගින් ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. අනාගතයේ ප්‍රශ්න කිරීමේදී will මගින් ප්‍රශ්න කරන්නාක් මෙන්ම නැත යන අර්ථය want මගිනුත් ප්‍රශ්න කරන්නට පුළුවන්. මෙහිදී ඔබ want යන ශබ්දයට ඔබේ මනස හොඳින් හුරු කරගත යුතුයි. බොහෝ දුරට ආධුනික ශිෂ්‍යයාට ගැටලුවක් වෙනවා. will යන ශබ්දය හුරුයි, නමුත් එහි නැත යන අර්ථය want යන ශබ්දය හුරු නැහැ. ඒ ශබ්දය හොඳින් ඔබේ මනසේ බම්ප් වෙන්නට ඉඩ හරින්නට ඕනේ. රබර් බෝල් එකක් බම්ප් කරනවා වගේ. want. මා සැබෑ අවංක උත්සාහයක් දරනවා කතා කළ හැකි මට්ටමින්ම ඔබට මේ කාවද්දන්නට. ඔයා එන්නේ නැද්ද හෙට? දැන් මුලට එන්නේ want. දෙවෙනි පියවර පුද්ගලයා. තුන්වෙනි පියවර ක්‍රියාපදය. ඔයා එන්නේ නැද්ද හෙට? Want you come tomorrow? ඔයා එන්නේ නැද්ද ලබන ඉරිදට? Want you come next Sunday? ඔයා එන්නේ නැද්ද මාත් එක්ක? Want you come with me? හෙට උදේට හෝ හෙට හවසට යන්න තියෙන ගමනක්. ඔයා එන්නේ නැද්ද මාත් එක්ක? මේ ප්‍රකාශයේ අනාගත බව ඔබට පේන්නට ඕනේ. ඉදිරියට යෙදিলা තියෙන සිද්ධියක් ගැනයි මේ අහන්නේ. මේක නොපෙනෙන මන්දබුද්ධික බවක් ඔබ ළඟ තිබෙනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්නට තරමක් අපහසුයි. ඔබ භාෂාව ඉගෙනීමේදී තරමක් අවදියෙන් සිටිය යුතුයි යන්නත් මා අවධාරණය කරනවා. ඔයා එන්නේ නැද්ද මාත් එක්ක? තාම පිටත්තුන් නැති ගමනකදී තව මොහොතකින් පිටත් වෙන්න තියෙන ගමනක් ගැන, නැතහොත් හෙට උදේට පිටත් වෙන ගමනක් ගැන ඔබ ඔබේ පෙම්බරියගෙන් විමසනවා. ඔයා එන්නේ නැද්ද මාත් එක්ක? will not වල කෙටි කිරීම want වාක්‍ය මුලටම යෙදුණා. want you come with me. ශාන්ත එන්නේ නැද්ද හෙට? want ශාන්ත come tomorrow. ඔයාගේ අම්මා එන්නේ නැද්ද ලබන සවුන්දට? want your mother come next Monday. නාලක බනින එකක් නැද්ද මට? want නාලක scold me. ශාන්ත දින එකක් නැද්ද මගේ සල්ලි? want ශාන්ත give my money. චානක වෙනස් කරන එකක් නැද්ද එයාගේ අදහස? want චානක change his idea.
තාරකා අහන එකක් නැද්ද මගේ? want තාරකා ask me? ප්‍රශ්න විමසීමේදී will මගින් විමසන ප්‍රශ්න තවත් අර්ථවත් කරන්නට ප්‍රශ්නවාචී සර්වනාම හෙවත් interrogative pronouns එනම් ප්‍රශ්න විමසන පද වාක්‍ය මුලටම යෙදිය යුතු වෙනවා. ඔයා එනවද? will you come? ඔයා ආපහු එනවද? will you come back? ඔයා කීයටද ආපහු එන්නේ? at what time will you come back? වාක්‍ය මුලටම යොදනවා at what time යන ප්‍රකාශය. කීයටද ඔයා ආපහු එන්නේ? at what time will you come back? ඔයා එනවද? will you come? ඔයා ආපහු එනවද? will you come back? කීයටද ඔයා ආපහු එන්නේ? at what time will you come back? ඔයා පිටත් වෙනවද? will you leave? L-E-A-V-E. ඔයා පිටත් වෙනවද? will you leave? කීයටද ඔයා පිටත් වෙන්නේ? at what time will you leave? කවදද ඔයා පිටත් වෙන්නේ? කවදද? when. W-H-E-N. කවදද ඔයා පිටත් වෙන්නේ? when will you leave? when will you leave? කවද්ද ඔයා පිටත් වෙන්නේ? tomorrow. හෙට. day after tomorrow. අනිද්දා. 2 days after tomorrow. ඉන් අනිද්දා. coming Wednesday. ලබන බදාදා. Wednesday fortnight. ලබන බදාදා නෙවෙයි ඊළඟ බදාදා. Wednesday fortnight. Wednesday fortnight ලෙස අප ඉදිරිපත් කරන්නේ ලබන බදාදා නෙවෙයි ඊළඟ බදාදා. I am going to leave next Wednesday. මම පිටත් වෙන්නට හදන්නේ ලබන බදාදා. I am going to leave Wednesday fortnight. මම පිටත් වෙන්නේ ලබන බදාදා නෙවෙයි ඊළඟ බදාදා. එනම් එළඹෙන දෙවෙනි බදාදා. Wednesday fortnight. Friday fortnight. Monday fortnight. Tuesday fortnight. ලබන අඟහරුවාදා නෙවෙයි ඊළඟ අඟහරුවාදා. F-O-R-T-N-I-G-H-T. fortnight. එය තනි වචනයක් ලෙසයි භාවිතා වෙන්නේ. කවදද ඔයා පිටත් වෙන්නේ? when will you leave? කවදද ඔයා කරන්නේ මේක? අනාගතයට යෙදී තිබෙන වැඩක් පිළිබඳව අප විමසනවා. ඔයා කරනවද මේක? will you do this? කවදද ඔයා කරන්නේ මේක? when will you do this? when will you do this? ඔයා පිටත් වෙනවද? will you leave? කාත් එක්කද ඔයා පිටත් වෙන්නේ? with whom will you leave? කාත් එක්කද? with whom? කාත් එක්කද ඔයා පිටත් වෙන්නේ? with whom will you leave? කාත් එක්කද? with whom? කාත් එක්කද ඔයා පිටත් වෙන්නේ? with whom will you leave? ඔයා දෙනවද? will you give? ඉදිරියට ඔබ දෙන්නට නියමිත දෙයක් පිළිබඳවයි මේ අප විමසන්නේ. ඔයා දෙනවද? will you give? කවදද ඔයා දෙන්නේ? when will you give? එයම නැවත ලබා ගැනීමට නියමිත මුදලක් හෝ යම් දෙයක් පිළිබඳව when will you return ලෙසත් විමසන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ නැවත දෙනවාද? will you return? කවදද ඔබ ආපසු රිටර්න් කරන්නේ? කවද්ද ඔයා ආපහු දෙන්නේ? when will you return? මීළඟට මා ඔබේ අවධානය කෙටියෙන් යොමු කරන්නම් shall භාවිතය පිළිබඳව. S-H-A-L-L shall. shall දෙන්නේ අනාගතය හැඟවීමට, නමුත් I සහ V සමග පමණයි. ඉතා සෞම්‍යව මම එන්නම්, මම යන්නම් යනාදී අදහස් පැවසීමට shall භාවිතා වෙනවා. අපි එන්නම්, අපි යන්නම් යනාදී අදහස් පැවසීමට shall භාවිතා වෙනවා. මම එන්නම් හෙට උදේට. I shall come tomorrow morning. මම එන්නම් ලබන සවුන්දට. I shall come next Monday. මම යන්නම් අද හවස. I shall go this evening. මෙහිදී මෙය කෙටි කිරීමෙන් I'll යනුවෙනුත් පවසන්නට පුළුවන්. මම යන්නම් I'll go. මම එන්නම් I'll come. අපි පිටත් වෙන්නම් හෙට උදේට. We shall leave tomorrow morning. අපි වාට කෝල් කරන්නම් අද හවසට. We shall call you this evening. අපි වාට කෝල් කරන්නම් ලබන බදාදා නෙවෙයි ඊළඟ බදාදා. We shall call you Wednesday fortnight. මං කියන්නම් ඔයගොල්ලන්ගේ අම්මට. I shall tell your mother. මං ඔයාලට සල්ලි ටිකක් දෙන්නම්. I shall give you some money. අපි යමු, අපි කරමු යනාදී වශයෙන් පැවසීමේදීත් මේ භාවිතය ඔබට යොදා ගන්න පුළුවන්. we සමග shall භාවිතය. අපි කරමු මොනවා හරි යෝජනාවක් විලාසයෙන් ඔබ කතා කරනවා. we shall do something.
අපි නවත්තමු මේක. We shall stop this. අපි අහමු කාගෙන් හරි. We shall ask someone. We shall ask someone. අපි කාගෙන් හරි අහමු. අපි වෙනස් කරමු මේ සැලසුම. We shall change this plan. අපි වෙනස් කරන්නම් මේ සැලසුම යනුවෙන් පැවසීමේදීත් මේ භාවිතය යොදා ගන්නට පුළුවන්කම තිබෙනවා. shall සහ will භාවිතය පිළිබඳව දීර්ඝ විග්‍රහයකටයි මේ අප යොමු වුණේ. මෙහිදී අවසන් වශයෙන් අප ඔබට මතක් කළ යුතුයි shall සහ will අතර යම් ප්‍රබල වෙනසක් තිබෙනවා අදහස් පළ කිරීමේදී අවධාරණාත්මක බව පිළිබඳව. එනම් shall වලට වඩා will මගින් අදහස් පළ කිරීමේදී අවධාරණාත්මක බවක් නැතහොත් අදහස බර කිරීමක් තිබෙනවා. I shall come සහ I will come යන භාවිත දෙකම වලංගුයි. I shall come මම එන්නම්. I will come මම එනවා. එහිදී එනවා මයි යන අදහස යම් ආකාරයකින් යම්තාක් දුරකට අවධාරණය කිරීමක් සිදුවෙනවා. මම එනවා I will come නැවිතින්නේ නැහැ යන අදහසයි එහි තිබෙන්නේ. කොහොම වුණත් මම එනවා යන අදහස පළ කිරීමේදී මේ ක්‍රම දෙකම භාවිතයේ තිබෙනවා. මම කරනවා මේක I will do this. මම නවත්තනවා මේ සම්බන්ධය I will stop this affair. It's sure. It's okay. Definitely. Of course. I will stop this affair. I will stop this affair යනුවෙන් පැවසීමේදී මම මේක නවත්තනවා යන්න අවධාරණාත්මක පැවසීමක් සිදු වෙනවා. සැබවින්ම I shall come, I shall go, I shall do යනාදී වශයෙන්ුත් ඊටම ජනප්‍රියව අදහස් පළ කිරීම සිදු වෙනවා. ඔබට ජය. I wish you all the success. shall will භාවිතය පිළිබඳව සලකිය යුතු මට්ටමක දීර්ඝ විග්‍රහයකටයි ඔබ මේ මා සමග සම්බන්ධ වුණේ. සක්විති රණසිංහ සමග සම්බන්ධ වුණේ. I wish you all the success once again. මා ඔබට උපරිම ජය ප්‍රාර්ථනා කරනවා. Thank you very much.